සද්ධර්ම ශ්‍රාවක සදැහැති කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඒ වගේම තම තමන්ගේ ජීවිත කාලයේ පුරාවට රැස් කරගත් සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාවේ තවත් එක කොටසක්. මේ සූත්‍ර දේශනාවේ බාලයා කියලා කියන්නේ කාටද කියන කාරණාව අපි සාකච්ඡා කරන්න යෙදුන මීට කලින්. එතකොට මේ බාලයා කියන කොටසේ තවත් එක කොටසක් තමයි මේ බාල පුද්ගලයා තිරිසන් ලෝකේ ඉපදෙනවා. මේ සූත්‍රයේ නම ඒකනේ බාල පණ්ඩිත. කාටද බාලයා කියලා කියන්නේ? කාටද පණ්ඩිතයා කියලා කියන්නේ? මේ බාලයා සහ පණ්ඩිතයා මනාව වෙන් කරලා පෙන්නලා තියෙනවා මේ දේශනාව ඇතුළේ. අපි නැවත කෙටියෙන් ආවර්ජනය කරගත්තොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ බාලයා කයෙන් වැරදි කරන්නේත් වෙයි, වචනයෙන් වැරදි කරන්නේත් වෙයි, සිතින් වැරදි කරන්නේත් වෙයි. කයෙන්, සිතින්, වචනයෙන් යමෙක් වැරදි කරනවා නම්, කයෙන් වැරදි 3ක් කරනවනේ: ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. වචනයෙන් වැරදි 4යි: බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කියනවා. එතකොට 7යි. හිතින් වැරදි 3යි: අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. මේවට දස කුසල් කියලාත් කියනවා. එතකොට මෙන්න මේ වැරදි වලින් යමෙක් යුක්තයි නම් ඒ පුජ්‍යලයා මේ ලෝකේ හඳුන්වන්නේ බාලයෙක් කියලා. බාලයාට මෙලව තියෙන ප්‍රතිඵල 3ක් තියෙනවා. ඒ තමයි ශිෂ්ට සම්පන්න සිල්වත් ගුණවත් මිනිස්සු අතරට යන්න බෑ. ඊළඟට සඳහන් කළා රජ්ජුරුව දඬුවම් කරලා තියෙනවා වැරදිකාරයන්ට. ඒක දැක්කහම අනේ රජ්ජුරුවන්ට අහු වුණොත් නම් මමත් මේ වැරදි වලට උරුමකාරයෙක් වෙනවා කියලා හැමදාම හැංගිලා බයේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. බයි ජීවත් වෙනවා. මොකද රජ්ජුරුව දෙතිස් වදයක් දුන්නා. අල්ලාගත්තොත් නම් මමත් මේ වදවලට උරුමකාරයෙක්. තුන්වෙනි කාරණාව තමයි ඉර බැහැලා යනකොට
බොහොම වේගෙන් හෙවණැල්ල පැතිරෙනවනේ. අපි කියමුකෝ ගල් පර්වතයක් තියෙනවා ඊට එහාන් ඉර බහිනවා. දැන් මේ ගල් පර්වතයේ හෙවණැල්ල අනිත් පැත්තට වේගෙන් පැතිරෙනවා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කවදා හරි දවසක එක්තැන් වෙනවා. ආන් එදාට තමන් සිතින් කයින් වචනයෙන් කරපු මේ වැරදි ක්‍රියා තමන්ගේ මනසට නැగిලා ආවර්ජනය වෙලා පුදුමාකාර දුකකට පත් වෙන්න පටන් ගන්නවා. මානසිකව තැවෙනවා, පිච්චෙනවා. අනේ මම මෙහෙමත් වැරදි කළානේ, මෙහෙමත් වැරදි කළානේ කියලා. මේ තමයි බාලයා ලබන ප්‍රතිඵල තුන. අපි මේවා සාකච්ඡා කළ නිසා මම මේ කෙටියෙන් සිහිපත් කළේ. එහෙම කල්පනා කර කර තැවි ඉඳලා මැරිලා නිරේ ගිහිල්ලා ඉපදිලා අති දීර්ඝ කාලයක් නිරාදුක් විඳිනවා. කවදා හරි නිරේ දුක ඉවර කරලා ඔහු ආපහු තිරිසන් අපායක වැටෙනවා. තිරිසන් අපායේ අසීමාන්තික දුකක් විඳිනවා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ සමහර සත්තු ඉන්නවා තනකොළ කාලා ජීවත් වෙන්නේ. රස ඇද්ද? අපි තනකොළ කාලා නැති නිසා අපි රසද නැද්ද කියන කාරණාව නම් දන්නේ නැහැ. නමුත් හුඟක් සත්තු තනකොළ වගේම පිදුරු කනවා. සමහර ගවයෝ ඉන්නවා මුළු ජීවිත කාලෙම පිදුරුමයි කන්නේ. අමු තනකොළ ගහක් දකින්නවත් නැහැ. ඔය ඉන්දියාවට වගේ ගියහම නම් ඒ තත්ත්වය ඕන තරම් දැක්කේ. ඒ ගවයෝ බැඳලා ඉන්නේ ගේ ඇතුළේනේ. ඒගොල්ලෝ කවදාවත් තනකොළ කණ්ඩ දිගිලි කරන්නේ නැහැ. එයාලා ගාව පිදිරු කපන යන්ත්‍ර තියෙනවා. ඒ වගේ පිදිරු අඟල් දෙකේ කෑලි වලට කපනවා. භාජනයකට වතුර දානවා. පිදිරු ඒකට පුරවලා අර ගවය ගාවින් තියලා තියෙනවා. මුළු ජීවිත කාලෙම පිදිරු තමයි කන්නේ. ඉතින් ඒ වගේ නමුත් ඒ අයත් රසට ප්‍රණීතව කෑම කන්න කැමති. දැන් ගවයෙක් වාගේ සතෙකුට බත් දීලා බලන්නකෝ කන්නේ නැද්ද කියලා. එළුවන්ට බත් දීලා බලන්නකෝ එළුව බත් කන්නේ නැද්ද කියලා. ගවයෙකුට අඹ ගෙඩියක් දීලා බලන්න කන්නේ නැද්ද කියලා. ඒ වගේ තමයි ඇපල් අන්නාසි දුන්නත් කනවා. එහෙම රසට කන්න කැමති. නමුත් ඉතින් නෑනේ. බඩගින්නට පිදුරු හලි කාලා ජීවත් වෙනවා. කවුද මේ? භාග්‍යතුන් වහන්සේ අහනවා කවුද මේ? කාලයක් මිනිස්සු. තව සමහර සත්තු දිගට දිගේ ඉපදිලා ඉන්නවා. මොන තරම් අසරණයිද? අත් දෙකක් නැහැ, කකුල් දෙකක් නැහැ. අපිට අත් දෙකයි කකුල් දෙකයි තියෙන හින්දා මේක තේරෙන්නේ නැහෙනේ. නමුත් අත් දෙකයි කකුල් දෙකයි දෙකම නැති තිරිසන් සතෙක් විශේෂයෙන් සර්පයෝ ගොදුරක් දැහැගත්තාම ওই පිඹුරෙක් වාගේ සතෙක් සමහරලාට දවස් එකහමාරක් දෙකක් එක ගොදුර ගිලිනවා. එදි වෙන මුකුත් කරගන්න බෑනේ. කොහොම හරි දත් වලින්ම කටින්ම කුඩා කරගන්න ප්‍රමාණයක් ඇරෙන්න අතින් අල්ලලා ඉරා ගන්නත් නෙමෙයි පාද වලින් පාග ගන්නත් නෙමෙයි. විනෝතිය අපි සඳහන් කරමින් හිටියේ සමහර සත්තුන්ට අත් දෙකක් නැහැ, පාද දෙකක් නැහැ. ඉතින් ගොදුරක් දැහැගත්තාම දවස් ගණන් කටින්ම කඩා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නම් කඩාගෙන හපාගෙන ගිලිනවා මිසක් වෙන කරන්න දෙයක් නැහෙනේ. කුරුල්ලෙකුට නම් පාද දෙකවත් තියෙනවා. සර්පයෙකුට එහෙමත් නැහැ. මාළුවෙකුට එහෙමත් නැහැ. නමුත් අපිට ඒගොල්ලෝ කොයිතරම් දුකෙන්ද කියන කාරණාවක් තේරෙන්නේ නැහැ. ඒ වගේම තව සමහර සත්තු අඳුරේම උපදිනවා, අඳුරේම ජීවත් වෙනවා, අඳුරේම මිය යනවා. මොකද අපි සමහර සත්තු දකිනවා මේ කොළ කූඩු කරගෙන වගේ ජීවත් වෙනවා, කොළේ ඇතුළෙමයි ඉන්නේ. ඒ වගේම තවත් සමහර සත්තු ඉන්නවා අසුචියේ තමයි හැදෙන්නේ. අසුචි වලම හැදෙනවා, අසුචියම කනවා. ඒ අසුචි වේලෙනකොට ඒකම වේලිලා මැරලා යනවා. සමහර අය වැසිකිලි වලේ ඉන්නවා. සමහර අය මලකුණු වල ඉන්නවා.
මලකුණේම හැදෙනවා. ඒකම කාලා ලොකු වෙනවා. ඒකත් එක්කම වේලිලා යනවා. භාග්‍යතුන් වහන්සේ අහන්නේ මහණෙනි දන්නවද මේ කවුද කියලා? මහණෙනි අපි වගේම මනුස්ස ලෝකේ හිටපු හොඳට ඉගෙන ගත්ත විභාග පාස් කරගත්ත උපාධි තානාන්තර අරගත්ත රැකී ආරක්ෂා කරපු ව්‍යාපාර කරපු හේනි කුඹුරේ වැඩ කරපු මිනිස්සු මේ ඉන්නේ. කලට වෙලාවට ආවාහ විවාහ වුණා. සුදුසු කාලේ දරුමල්ලු හදාගත්තා. කැමති කාලේ ගෙවල් දොරවල් හදාගත්තා. මේ මනුස්ස ලෝකේ කළ යුතු සියලු හැම දෙයක්ම කලට වෙලාවට කළා මේ කට්ටිය. ඒ සියල්ලම හරියට කලට වෙලාවට කරගත්තත් මේ මිනිස්සුන්ට මොනවද අමතක වුනේ? සිල් ගන්න අමතක වුණා. ආන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි තිරිසන් අපායේ ඉපදුනේ. ඒ ධර්මයේ වෙනම සඳහන් කළා. කෙනෙක් මරණයෙන් පස්සේ උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ ඔහු ළඟ තියෙන සීලය විසින්. ඒ ඉපදෙන පුජ්‍යලයට ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරන්නේ ඔහු දීලා තියෙන දානය විසින්. දානය ඉපදුන කෙනාට ලැබෙන දේ තීරණය කරනවා. සීලය ඒ පුජ්‍යලයා උපදින්නේ කොතනද කියලා තීරණය කරනවා. ඉතින් අර මිනිස්සුන්ට සිල් රකින්න බැරි වෙච්ච නිසා මැරිලා ගිහිල්ලා තිරිසන් අපායේ ඉපදිලා දහදුක් විඳිනවා. ආයේ කවදනම් බේරෙන්නේද? තිරිසනෙක් වුණොත් බේරෙනවා කියන මායිමක් හිතා ගන්නවත් බෑ. ප්‍රේතයෙකුට පින් අරගෙන බේරෙන්න පුළුවන්. තිරිසනෙකුට බෑ. තිරිසන්ට පින් දුන්නට තිරිසන්නුන්ට පින් ගන්න බෑ. ඉතින් අතිමාන්තික කාලයක් ඒ තිරිසන් ලෝකෙම පව් කර කර ජීවත් වෙනවා. ඉතින් හරියට එක එක මරාගෙන කණ එකනේ තිරිසන්නු කරන්නේ. ඉතින් මරණින් මත්තේ ආපහු සැරයක් නිරේම ඉපදෙනවා. ඒතර මේක චක්‍රයක් වාගේ. ඒ තරම්ම භයානකයි දුක්ඛිතයි තිරිසන් අපායේ උපත. මේ කරුණ භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කළා. පැහැදිලි කරලා දේශනා කළා මහණෙනි මේ ලෝකේ පඬිතයා සතු ලක්ෂණ 3ක් තියෙනවා. පඬිතයා මේ ලෝක වශයෙන් ලබන ප්‍රතිඵල 3ක් තියෙනවා. පඬිතයා සතු ලක්ෂණ. දැන් බාලයා සතු ලක්ෂණ අපි මුලින් මතක් කළා බොහොම කෙටියෙන්. නරක විදිහට කතා කරන නැත්නම් නරක විදිහට කායික ක්‍රියා, නරක විදිහට වාචසික ක්‍රියා, නරක විදිහට මානසික ක්‍රියා. පඬිතයා ළඟ ඊටාම යහපත් කායික ක්‍රියා තමයි තියෙන්නේ. කවර කවමදාකවත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද කියන කාරණාවල් සඳහා ඔහු පෙළඹෙන්නේ නැහැ. ඒ තමයි පඬිතයාගේ හැටි. මොකද පඬිතයා කියලා කියන්නේ සසර ස්වභාවය හොඳට අවබෝධ කරගෙන සාංශාරික දුක මනාව දැනගෙන මේ කර්ම වලට එළඹුණොත් මටත් මොකද වෙන්නේ කියන කාරණාව දන්න නිසා ඔහු කවදාවත් කර්ම රැස් කරන්න යන්නේ නැහැ. එතකොට දැන් පන්සිල් උල්ලංඝනය කරන පුද්ගලයාට තිබුණ දුකක් සමාජයට යන්න බෑනේ. මොහු වැරදිකාරයෙක් කියලා සමාජ මිනිස්සු ඔහු දිහා අවමං විදිහට බලනවා. දැන් එතකොට මේ සිල් රකින්න පුද්ගලයාට එහෙම ભેදයක් නැහැ. ඔහු සමාජයට යනවා නම් හැමෝම ඔහුට ගරු කරනවා. එතකොට බාලයා මුණ දුන්න අනික් ප්‍රශ්නේ තමයි රජ්ජුරුවන්ට අහු වුණොත් රජ්ජුරුවන්ට අහු වෙච්ච අයට රජ්ජුරුව දීලා තියෙන දෙතිස් වදය බාලයා දකිනවා. දැකලා තමා කල්පනා කරන්නේ මමත් අහු වුණොත් මටත් වෙන්නේ මේකම තමයි කියලා ඔහු හැංගි හැංගි ජීවත් වෙනවා. හැබැයි පඬිතයාට එහෙම එකක් නැහැ. පඬිතයාට හිතෙන්නේ මම නම් කවදාවත් මෙවන් දුකකට උරුමකම් කියන විදිහේ වැඩක් කරලා නැහැ. මං වරදක් අකුසලයක් කරලා නැහැ. ඉතින් මන්නම් කවදාවත් මේ වාගේ දුක් වලට භාජනය වෙන්නේ නැහැ කියලා ඔහු බොහොම නිර්භයව ජීවත් වෙනවා. බාලයා විඳින තුන්වෙනි දුක මරණ මංචකයේ තමන් කරපු පව් බාලයට මතක් වෙනවා. නමුත් පඬිතයාට කවදාවත් එහෙම මතක් වෙන්න පව් නෑනේ. බාලයා මරණ මංචකයට වෙලා අඬනවා.
පණ්ඩිතයා මරණ මංචකයට වෙලා hina වෙනවා. බලන්න දෙන්නගේ වෙනස. දෙන්නම මිනිස්සු. එක්කෙනෙක් මරණය දැක දැක අඬනවා. තව එක්කෙනෙක් මරණය දැක දැක hina වෙනවා. මොකද්ද තියෙන වෙනස? ඇයි අර පුද්ගලයා අඬන්නේ? නැත්තම් ඇයි මොහු අඬන්නේ නැතුව hina වෙන්නේ? ප්‍රශ්න දෙකක් තියෙනවානේ. අපි මේ ජීවිතේ මොනවා කර කර හිටියත් දවසක අපි වැටෙනවා ආයෙ ගොඩ නැගිටින්න බැරි වෙන්න. අද හිතෙනවා 10 දිනක් ආවොත් 10 දිනාටම ගහන්න පුළුවන් කියලා. හැබැයි දවසක් එනවා වතුර කෝප්පයක් අරන් කටේ තියාගන්න බැරි දවසක්. ඒ තරමටම අන්ත අසරණ වෙන කාලයක් එනවා අපිට. අන්න එදාට තවත් අසරණයි මතක් කර කර සතුටු වෙන්න කරගත්ත පින්කමක් නැතිකොට. මැරෙනවා කියන එක සෙල්ලම් වැඩක් නෙමෙයිනේ. සුළුපටු කාර්යයක් නෙමෙයි මැරෙනවා කියන එක. අපිට නම් හිතෙන්න පුළුවන් මැරෙනවා කියන්නේ ඔක්කොම ඉවරනේ. ඒක ඔක්කොම අවසానයි කියලා හිතේ. මැරෙනවා කියන එක සුළු නෑ. ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න ලෑස්ති වෙනවා කියන එකයි. කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මැරෙන්න ලෑස්ති වෙනවා කියන එකයි. අපි කල්පනා කරන්න ඕනේ මම දැන් ලෑස්තිද කියලා. දිග ගමනක් තියෙන්නේ. සසර ගමනනේ. මේක තෙරක් පරක් මායිමක් සීමාවක් නැහැ. සල්ලි අරන් මගට බැස්සොත් දුකක් නැතුව ගමන ගිහිල්ලා එන්න පුළුවන්. හැබැයි සල්ලි නැතුව මගට බැස්සොත් මොන විදිහේ ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. සල්ලි තියෙනකොටත් ඒ ප්‍රශ්න ආවා. නමුත් සල්ලි තියෙන හින්දා ඒ ප්‍රශ්න ටික මග ඇරුණ මතක නැහැ. දැන් සල්ලි නැති කෙනෙකුට බඩගිනි ප්‍රශ්නයක් නේ. සල්ලි තියෙන කෙනාට බඩගිනි ආපු ගමන් එයා කඩේට ගිහිල්ලා කෑම කනවා. එතකොට එයාට ප්‍රශ්නයක් තිබ්බා කියලා මතක නැහැනේ. සල්ලි නැති කෙනාට බඩගිනි ප්‍රශ්නේ තියෙනවා. මං ගාව සල්ලි තියෙන හින්දා මට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ වගේ තමයි මේ සංසාර ගමනටත් අවශ්‍යයි මග වියදම්. අර බුදුරජාණන් වහන්සේ එක පුජ්‍යලියුගෙන් අහනවා තියෙනවද මග වියදම් කියලා. ඒතර අපි අපෙන් අහන්න ඕනේ මොකද්ද? මැරෙන්න කලින් මග වියදම් තියෙනවද කියලා අහන්න ඕනේ. මොනවද මෙතන මග වියදම් කියන්නේ? අපි විසින් රැස් කරගත්ත කුසලය. රුපියල් කාසි ගෙනියන්න බෑනේ. ගෙනියන්න තියෙන කුසල්. ඉතින් දැන් කොච්චර කුසල් කරගෙනද? පින්නතේ මෙහෙම ටිකක් හිතන්නකෝ. මං කියවන්නේ මැරෙනවා කියන එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මැරෙන්න උඟක් ලෑස්ති වෙන්න ඕනේ කියලා. මරණය කියලා කියන්නේ සියල්ල අත්හැරලා දායතු ගමනක්. බැරි වෙලාවත් දරුවෙක් ගැන හරි දේපොළ ගැන හරි මුණුබුරු මිනිබිරියෝ ගැන හරි ආදරයක් සහිතව මැරුණොත් ඉතින් പ്രേත ලෝකයක වගේ නතර වෙන්න පුළුවන්. එතකොට තවත් විදිහට බොහෝ අකුසල් කරගෙන බොහොම තරහෙන් මැරෙන අවස්ථාවක් ආවොත් සමහර අයට දිනා ගන්න බෑනේ කේන්තිය. ඉතින් තරහෙන් තමයි මට මැරෙන්න සිද්ධ වෙන්නේ. මොකක් හරි සිද්ධියක් කියමු. මොකක් වෙයිද? ධර්මයෙන් නම් සඳහන් කරනවා මෙහෙම. කේන්තියෙන් මැරෙන අය විස සහිත සත්තු වෙලා ඉපදෙනවා කියලා. ඒ කියන්නේ පොළොංගු, නයි, කුණකටු, ගෝනුස්සු මේ වගේ නොයේක් විස සහිත සත්තු වෙලා ඉපදෙනවා කියනවා කේන්තියෙන් මැරෙන අය. එහෙම නැත්නම් යක්කු වෙලා ඉපදෙනවා කියලාත් කියනවා. එහෙමත් නැත්නම් නිරේ ඉපදෙනවා. ද්වේෂය නිසා. එතන ලෝභකමින් මැරුණොත් එහෙම. තණ්හාවෙන් මැරුණොත් ඉතින් പ്രേත ලෝකේ හැරි උරුමයි. සමහර අය නම් දරුවෝ පිළිබඳව අසීමාන්තික තණ්හාවකින් මැරිලා මාස දෙක තුන යනකොට ඒ දරුවන්ට ඇවිල්ලා කරදර කරන තැනටපත් වෙනවා. එහෙම කතා කරන අය හරියට ඉන්නවා. ඒ තණ්හාව තව කෙනෙකුට මොනතරම් කරදරයක් වෙලාද? ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ඔක්කොම අත්හැරලා මැරෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මැරෙන්න ලෑස්ති වෙන්න කිව්වේ. එහෙම නැතුව අපිට හිතුවට අපිට අත්හැරියයි කියලා බෑ. මැරෙන්න වෙනම ලෑස්ති වෙන්න ඕනේ. අපි මෙහෙම උදාහරණයක් අරගමුකෝ. පවුලෙම කට්ටිය එකතු වෙලා වාහනයක නැගලා ගමනක් යනවා. වාහනේ වැටෙනවා කියමු ලොකු ඇලකට. දැන් අනිවාර්යයෙන්ම හොඳාකාරවම දන්නවා කවුරුවත්ම බේරෙන්නේ නැහැ මැරෙනවා.
ඒක දැන් හැමෝගෙම හිතේ හොඳටම තියෙනවා. මේ ඇලේ ගහගෙන ගිහිල්ලා මැරෙනවා. හැබැයි මේ ඇලේ ඉන්නවා නෝනත් ඉන්නවා. දුවත් ඉන්නවා. පුතත් ඉන්නවා. සමහරලාට මුණුබුරෙක් මිනිබිරියෙකුත් ඉන්නවා. දැන් ඒතකොට මට නෝනත් අමතක කරලා මුණුබුරු මිනිබිරියෝ දරුවෝ ටිකත් අමතක කරලා මෙතෙක් මගේ ජීවිතේ කරගත්ත පින්කම් ටික ආවර්ජනය කරලා හිත හදාගෙන වතුර ටික පෙවිලා හුස්ම පිට වෙනකන් ඉන්න පුළුවන් වෙයිද? එහෙම නැතුව අනේ මගේ දරුවා, අනේ මගේ මුණුබුරා, අනේ මගේ මිනිබිරිය කියලා ඒගොල්ලන්ගේ හුරතල් කල්පනා කර කර මැරෙන්න වුණොත් പ്രേත ලෝකයකට යන්න පුළුවන්. නමුත් දැන් මමත් මැරෙනවා, මටත් බේරෙන්න ක්‍රමයක් නැහැ, නෝනටත් ක්‍රමයක් නැහැ, දරුවන්ටත් ක්‍රමයක් නැහැ. අනිවාර්යෙන් අපි මැරෙනවා. ඉතින් මම මෙහි ඒගොල්ලෝ ගැන කල්පනා කරුවට තේරුමක් නැහැනේ. එහෙනම් ඒ සියලු දෙනා අත්හැරලා මට තනියම මේ ගමනේ යන්න පුළුවන් නම් අන් එහෙම වුණොත් යම් සාර්ථකත්වයක් හදාගන්න පුළුවන්. අන් ඒ හින්දා අපි මැරෙන්න ලෑස්ති වෙන්න ඕනේ කියලා කිව්වේ ඒකටයි. හරියට තරහ එනවා මැරෙනකොට. ඒ හරියට ඇඟ වේදනාවයිනේ. මැරෙනකොට රිදෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් කෙලින්ම දෙන්න තියෙන උත්තරේ ඔව්. ධර්මයේ සඳහන් කළා ජීවිතේ මෙතෙක් විඳලා නැති මැරෙන මොහොතේ විතරක් අත්විඳින දරුණු වේදනාවක් එනවා කියලා. ඒක හරි භයානක වේදනාවක්. අනාථපිණ්ඩික සිටුතුමා එහෙම විස්තර කළා. රහතන් වහන්සේ අතින්. දැන් කොහොමද කියලා අහපුවාම සඳහන් කළා ස්වාමීනි ඊටාම ශක්ති සම්පන්න පුද්ගලයෙක්. මහ කුළු ගෙඩියක් අරගෙන මගේ හිස් මුදුනට පාරක් ගැහුවොත් කොහොම වෙයිද ස්වාමීනි? ආන් ඒ වගේ කුළු ගෙඩි පාරවල් මගේ හිස් මුදුනට ගහගෙන යනවා වගේ දැනෙනවා කියනවා. ඊටාම තියුණු පිහියක් අරගත්ත ගව ඝාතකෙක්. ඒ තියුණු පිහියෙන් අර ගවයාගේ මාංශය කපනවා වගේ මගේ ශරීරයේ ඇතුළට ගිහිල්ලා කවුද මාව කපාගෙන යනවා වගේ දැනෙනවා ස්වාමීනි කියලා කියනවා. ස්වාමීනි 4 දිනක් එකතු වෙලා මේ ගිනි අඟුරු මැලයකට මාව ලං කරලා රත් කරනකොට කොහොම වේදනාවයිද ස්වාමීනි? ඒ වගේ දැවිල්ලක් මගේ ඇඟේ තියෙනවා. මේ මරණ වේදනාවේ ස්වභාවය රහතන් වහන්සේ තේරුම් අරගන්නවා. මොහුට තියෙන මරණ වේදනාව. වැඩි වෙලා යන්නේ මොහු මරණයටපත් වෙනවා. ජානුසෝනි බ්‍රාහ්මණයත් ඔය අත්දැකීම කියලා දුන්නා. ආන් ඒ නිසා මැරෙන්න සූදානම් විය යුතුයි කියන බුද්ධ වචනය කොයිතරම් නිවැරදිද කියලා දැනෙන්නේ එතකොට. එතකොට එහෙනම් පඬිතයා පන්සිල් රකින්න සමාජයට යන්න බය නැහැ. ඒ වගේම තමයි පඬිතයා දෙතිස් වද දීපු පුජ්‍යලියෝ දැක්කට හිතේ බයක් නැහැ. මොකද ඒ වාගේ වද විඳින්න මං වැඩ කරලා නැහැ. ඊළඟට සඳහන් කළා ඥානවන්ත පුද්ගලයාට මරණ මංචකේ එක්තැන් වුණාම කවදාවත් දුකක් නැහැ. ඔහු ඉන්නෙම සතුටින්. ඒ ඉතින් අර කයෙන් කරන, සිතින් කරන, වචනයෙන් කරන වැරදි මොකවත්ම කරලා නැහැනේ. මනාව තිසරණේ පිහිටලා ඉන්නවා. මනාව පන්සිල් ආරක්ෂා කරනවා. හැකි හැම වෙලාවකම දම් පැන්දෙනවා. මැරිච්ච ගමන් මොකක් වෙයිද? ධර්මයේ බොහෝම පැහැදිලිව සඳහන් කළේ මැරිච්ච ගමන්ම සුගතිය උපදිනවා කියලා. මරුණ ගමන්ම සුගතිය උපදිනවා. එතකොට ඊටාම සතුටින් ජීවත් වෙන මේ පුජ්‍යලයා සුගතිගාමි වෙලා ඉපදිලා. ඔහු සැපයෙන් සැපයට ගමන් කරනවා. ඥානවන්තයා කවදාවත් මරණ මංචකේ බයක් නැහැ. ඥානවන්තයා කවදාවත් මරණය ගැන අඬන්නේ නැහැ. ඥානවන්තයා මරණය තවත් එක භවයක අවසානයේ විතරයි කියලා පමණයි දකින්නේ. හැබැයි එහෙම කෙනෙක් බවට පත් වෙන්න මරණ මංචකේ බොහෝම සතුටු වෙන්න කරපු කුසල ආවර්ජනය කර ප්‍රීතියෙන් පිනා යන්න ලොකු කැපකිරීමක් ජීවත් වෙන කාලේ කරන්න ඕනේ.
ලොකු අත්හැරීමක් ජීවත් වෙන කාලේ කරන්න ඕනේ. ධම්මපද පාළියේ තියෙන අපූර්ව ගාථා රතනයක්. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං කියලා. මත්තා සුඛ පරිච්ඡාගා ලොකු සැපයක් විඳින්න බලාපොරොත්තු වෙනවා නම් අනාගතයේට පස්සේචේ විපුලං සුඛං මේ පුංචි පුංචි සැපත් හරින්න කියලා කිව්වා. ලොකු සැපයක් අනාගතේ බලන්න ඕන නම් අද තියෙන පොඩි පොඩි සැපත් හරින්න කිව්වා. චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. මම මේකට මෙහෙම උදාහරණයක් කිව්වොත් ළමයි දෙන්නෙක් ඉන්නවා ඉගෙන ගන්න. ළමයි කොහොමද සෙල්ලම් කරන්නනේ කැමති. මේ ළමයි දෙන්නගෙන් එක ළමෙක් කොහොමවත් උගන්වන්න බෑ. එයා සෙල්ලමටමයි දුවන්නේ. හැබැයි අනික් ළමයා මහන්සි වෙලා වැඩි කාලයක් පාඩම් කරලා ටිකක් සෙල්ලම් කරනවා. හැබැයි අර ළමයා දවස පුරාම සෙල්ලම් කරන නිසා අර පාඩම් කරන ළමයාට දුකක් තියෙනවා. ඔහුට තියෙන නිදහස මට නෑනේ කියලා. දැන් එතකොට මෙයා සෙල්ලම් කරලා අවුරුදු 18ක් 20ක් ඕන සෙල්ලම් කරයි. එතනින් එහාටත් සෙල්ලම් කරන්න බෑ. තියෙන ආර්ථිකයත් එක්ක මොකක් හරි හොයාගන්න වෙනවා. කීයක් හරි හම්බ වෙන වැඩපිළිවෙලක්. දැන් එක්ක ගිහිල්ලා පාරක් හදන තැනක මහ පූට කවුවේ පුදුම දූවිලි ගොඩක වැඩ කරනවා. එහෙම නැත්නම් අවුවේ බිමේ කොහේ හරි වැඩක්. දැන් අර කුඩා කාලේ වැඩි සෙල්ලම් නොකර ඉගෙන ගත්ත කෙනා. දැන් එයා මේ වෙනකොට එක්කෝ ඉස්කෝල මහත්තයෙක් නැත්නම් දොස්තර මහත්තයෙක් නැත්නම් ඉංජිනේරු මහත්තයෙක්. දැන් එයා හොඳ කාර් එකක නැගලා එතනින් යනවා. දැන් අර පුද්ගලයා අවුරුදු 18ක් 20ක් සැප විඳලා එතනින් එහාට මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා. ඉගෙන ගත්ත පුද්ගලයා අවුරුදු 15ක් 16ක් ඉගෙනගෙන එතන ඉඳලා මුළු ජීවිත කාලෙම මිය යනකම්ම සතුටින් ඉන්න පුළුවන් වැඩ පිළිලක් හදා ගන්නවා. ආන් ඒකයි දේශනා කළේ හැම වෙලාවෙම මහත් වූ ලාභයක් වෙනුවෙන් සුළු සැපය අත්හරින්න කියලා. සුළු සැපය හැම වෙලාවෙම අත්හරින්න සිද්ධ වෙනවා. ලොකු ලාභයක් වෙනුවෙන්. ඒක හැමතැනම හැටින්නේ. හැම තැනින්ම අපි දකින්න දේ සුළු දේ අත්හරිනවා ලොකු ලාභයක් වෙනුවෙන්. භාග්‍යතුන් වහන්සේ නම් මෙතන ලොකු ලාභයක් කියලා තියෙන්නේ මනුෂ්‍ය ජීවිතය හම්බෙන එකක් නෙමෙයි. දෙවියන්ට කියලා තියෙන්නේ දිව්‍යාත්මය අත්හරින්න කියලා. අපි ගැන මොනවා කියයිද කියලා අපිට තේරෙන්නේවත් නැහැ එතකොට. ඒතර මේ ගාථා රත්නයෙන් සඳහන් කරපු මේ කරුණු ටික පින්තුනි ලේසි කාරණා නෙමෙයි එකක්වත්. එකක්වත් ලේසි නෑ. මේ ලොකු සැපයක් වෙනුවෙන් පොඩි දේවල් අත්හරින්න කියලා කියහම හෘද සාක්ෂියත් එක්ක කතා කරලා බලන්නකෝ අපිට ඒක කොච්චර අමාරුද කියලා. ඒ වැඩේ කරගන්න කොච්චර අමාරුද? පින්නතුනි පැහැදිලි කරාම මේ සිල් ගුණ ආරක්ෂා කරන්න ලෑස්ති වෙන කෙනෙක් සිල් රකින්න පටන් ගත්තාම තමයි එයාට තේරෙන්නේ මේ සිල් රකින්නවා කියන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. නිකම් බොරුවට එළියේ ඉන්න කෙනෙකුට සිල් ගන්නවා කියන එක නම් මොකද්ද? ඕක ගිහිලා ශාලාවට එලා ඉඳගෙන ඉන්නනේ තියෙන්නේ. උදේටත් දාන දෙනවා, දවල්ටත් දාන දෙනවා මොනවද අඩු? එහෙම කතා කරනවනේ මිනිස්සු. නමුත් මේ සිල්පද ටික රැකගන්න ඔහු කරන ප්‍රයත්නය ඔහු හැර වෙන කෙනෙක් දන්නේ නැහැ. විනාශ කරගන්නත් පුළුවන්. හැබැයි එතන ඉඳලා අර වැඳ දුන්න කෑම වේලට ණයයි. ඒක පස්සේ ගෙවන්න වෙනවා. ගව්‍ය වෙලා, එළුව වෙලා, බූරුව වෙලා පස්සේ ගෙවන්න සිද්ධ වෙනවා. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මනා වූ නিত্য සීලයක පිහිටලා හැම වෙලාවෙම කටයුතු කරන්න කියලා. ඉතින් කොහොමත් අපට නিত্য සීලයක් තියෙනවනේ. තව විදිහකට කතා කළොත් බෞද්ධය කියලා කියන්නේ ඇත්තටම අපාය යන්නේ නැති කෙනෙක්.
ඒක බෞද්ධයාට මේ ලෝකේ තියෙන අසීමාන්තිකම ලාභයක්. මොකක්ද ඒ ලාභය? බෞද්ධයා අපාය යන්නේ නැහැ. හැබැයි බෞද්ධයා කියන්නේ කාටද කියන කාරණාව දැනගෙන තමන් බෞද්ධ වෙන්න ඕනේ. කවුද බෞද්ධයා? බුදුරජාණන් වහන්සේව සරණ ගියපු කෙනාට කියනවා බෞද්ධ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා කියහම බුද්ධ චරිතය සම්බන්ධයෙන් අල්ප මාත්‍ර සැකයක් යම් තැනක තියෙනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේ සරණ ගියා වෙන්නේ නැහැ. මොකද විතිකිච්ඡාව කියන ධර්මතාවයේ තියෙනවා. ඒක තියෙන තාක්කල් බැරුව යනවා ඉහළට යන්න. එතන මොකද්ද මේ විතිකිච්ඡාව? බුද්ධ ආදී අටදැන පිළිබඳව තියෙන සැකය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන සැකයි. ඒ සැකේ නැති වෙන්න ඕනේ. නැ නිර්මල ත්‍රිපිටකයේ තුනුරුවන් ගැන යමක් කියවිලාද මම මේක හිස් මුදුනින් පිළිගන්නවා කියන තැන ඉන්න ඕනේ. ආන්ගේ තිසරණ තියෙන කෙනා බෞද්ධයෙක්. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින්. යේකේචි යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපායං. කවදාවත් අපායට යන්නේ නෑ බුදුන් සරණ ගියපු කෙනා. පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණසන්ති. මනුස්ස කයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවාත් එක්කම බුදුන් සරණ ගියපු කෙනා උපදින්නේ දෙවියන් අතරයි කියලා සඳහන් කළා. මේක මහා බ්‍රහ්ම රාජයෙක් බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට හිටගෙන කියන්නේ. දන ගහගෙන කියන්නේ. ස්වාමිනී බුදුන් සරණ ගියපු කෙනා මැරුණ ගමන් දෙව්ලොව කියලා. ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේගේ සරණ විශේෂයි මේ ලෝකේ. ඒ හින්දා බුදුන් සරණ ගියපු කෙනාට තිසරණ තියෙනවා. කොහොමත් බුදුන් සරණ ගියපු කෙනා උත්සාහ කරනවා පසලොස් යම් කෙනෙක් මනාව සිල් ආරක්ෂා කරගන්න. ආන් ඒක නිසා ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දානේ. දැන් මේ සීලයෙන් මොකද්ද වෙන්නේ? සීලයෙන් වෙන්නේ උපදින තැන තීරණය කරනවා. දාණයෙන් කරන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා. මේ ජීවිතේ මොනවා හරි අපිට ලැබිලා තියෙනවා නම් ඒ පෙරමම දුන්න ප්‍රමාණයයි. මොකද මේ පින් සහ පව් වල තියෙනවා සංස්කරණය කිරීමේ ලක්ෂණයක්. එතකොට මේ අපිට හම්බ වෙලා තියෙන ඇඟ, අපිට හම්බ වෙලා තියෙන පාට, අපට ලැබිලා තියෙන පෙනුම, අපට හම්බ වෙලා තියෙන ධන සම්පත්, මේවා කවුද සංස්කරණය කරගෙන තියෙන්නේ? මේවා සංස්කරණය කරගෙන තියෙන්නේ මමමයි. මේ වාගේ රූපයක් ලැබෙන්න වැඩ කරලා තියෙන්නේ මමමයි. මේ පාට ලැබෙන්න වැඩ කරලා තියෙන්නේ මමමයි. ඉතින් මේ මගේ හැකියාව, උගත්කම්, දැනුමුතුකම් මේ ඔක්කොම කවුද සැලසුම් කරගෙන තියෙන්නේ? පෙර භවයක මමම කරපුවා මේ තියෙන්නේ. ඒ සංස්කරණය එච්චර හොඳ නෑ කියලා හිතෙනවා නම් නැවත සංස්කරණය වෙනස් කරලා මේ ජීවිතේ පටන් ගන්න. මෙහෙම ඇඟක් එපා, මෙහෙම පෙනුමක් එපා, මෙහෙම කයක් එපා, මෙහෙම පිරිසක් එපා. අද අඳබ පින්කම් කරලා භාග්‍යතුන් වහන්සේ ළඟ ප්‍රාර්ථනා කරගන්න. ඒ හින්දා මේ පිනේ පවේ තියෙනවා සංස්කරණය කරන ලක්ෂණයක්. ඔබට කවදාවත් අකමැති වෙන්න බෑ මගේ රූපේ හොඳ නෑ කියලා. මොකද මේ රූපේ ගන්න වැඩ කරලා තියෙන්නේ මම මිසක් වෙන කවුරුවත් බලෙන් මට දීපු එකක් නෙමෙයි. ඒකයි සඳහන් කළේ මනාව කුසලයෙන් අපිව සංස්කරණය කරලායි තියෙන්නේ. ආන්ගේ ශ්‍රේෂ්ඨ කුසල් එළව මෙලව දෙකම සූපත් කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වළකින්න උත්සාහ කරන්න. ඒ විතරක් නෙමෙයි අදත්තා දාණයෙන් වළකින්න උත්සාහ කරන්න. ප්‍රාණඝාතයෙන් යම් කෙනෙක් වළකිනවා නම් ඒ පුද්ගලයා අකාලේ මැරෙන්නේ නැහෙනි. ආයි කවදාවත් අකල් මරණයකට බඳුන් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ. මේ ජීවිතේ ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා
ඊළඟ ජීවිතයේ අකල් මරණයකට මට හේතු තියෙනවා නම් ඊළඟ ජීවිතේ මම මැරෙන්නේ නැතුව ඉන්නේ නැහැ. ඊළඟ ජීවිතෙත් අකාලේ මැරෙනවා. ඊළඟ ජීවිතෙත් අකාලේ මැරුණා වුණාට මාව රැකගන්න, මාව ආරක්ෂා කරන්න, මං කරපු කර්ම වලින් මාව ගලවන්න එහෙම ලේසියෙන් කෙනෙකුට පුළුවන් කමක් නැහැ. කරපු කර්ම වලින් එහෙම ගැලවෙන්න බෑ. ඒ කර්ම විඳින්නම වෙනවා. ඉතා පුංචි කර්මයේ විඳින්න එපයි. දැන් අපේ පින්නතුන් අහලා තියෙනවා කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ රාහතන් වහන්සේ නමක් නෙවෙයි භික්ෂූන් වහන්සේ නමක් තෙල් කටාරමක දැම්මනේ. උන්වහන්සේ රහත් වෙන්නේ ඒ කටාරම ඇතුළෙමයි. තෙල් කටාරමට දැම්මහම තෙල් කටාරම ඇතුළේදී තමයි රහත් වෙන්නේ. රහත් වුණාට පස්සේ බැලුවා මේ කටාරමට මාව දාන්න අතීතයේ සම්බන්ධයක් තියෙනවද කියලා. උන්වහන්සේ අපූර්වට දකිනවා මං අතීතේ මෙහෙම කරලා තියෙනවා. ඒ කර්මෙයි මේ විපාක දෙන්න හදන්නේ. මොකක්ද අතීතේ කරලා තිබිලා තියෙන්නේ? අතීතේ මෙයා ගොපල්ලෙක්. කිරි දවාගෙන ඇවිල්ලා වළඳට දාලා දැන් කිරි උණු කරනවා. කාල් ගගා උණු කරනවා. හදිස්සියෙම කොහෙන්ද ආපු මැස්සෙක් කිරි භාජනයට වැටුණා. මැස්සා ඕන්නම් හැන්දෙන් අරගෙන විසිකරන්න තිබුණා. ඒක කලේ නෑ කෙලෙස් නිසා, කම්මැලිකම නිසා මැස්සත් එක්කම හැඳි ගාලා දැම්මා. ආන් ඒ කර්මයට තමයි නිරේ ඉපදිලා යෝධිය හැලියේ දුක් විඳිනවා කියලා සඳහන් කළේ. ඒ තරම්ම භයානකයි කර්ම. ඊටා පුංචි කර්මයකින්වත් ගැලවෙන්න බෑ. අනිවාර්යයෙන් මේ කර්මයේ මාව සොයාගෙන මම පිටිපස්සේ එනවමයි. කුසලයේ අකුසලයේ දෙකම එහෙමයි. නමුත් කුසල අකුසල වලට වඩා බලවත්. අපි හැමෝම උත්සාහ කරන්න ඕන ජීවිතේක නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා මනාව පන්සිල් ආරක්ෂා කරන්න. එදාට සුගතිය උරුමයි. මේ බාල පණ්ඩිත සූත්‍රයේ බාලයා ගැන කරුණු දක්වන අපේ භාග්‍යතුන් වහන්සේ පණ්ඩිතයා ගැනත් කරුණු දේශනා කරලා විශේෂ පැහැදිලි කිරීමක් කරනවා. මේ බාලයා මේ ලෝකේ ජීවත් වෙන්නේ බයෙන්නේ. පණ්ඩිතයා ජීවත් වෙන්නේ බයෙ නෙමෙයි. ඊළඟට සඳහන් කළා බාලයා බයේ දුකසේ ජීවත් වෙන අතරේ පණ්ඩිතයා බොහොම සැපසේ ජීවත් වෙනවා. යම් පුද්ගලයෙක් පාණ්ඩිත්වයෙන් යුක්තද ඒ පාණ්ඩිත්වයෙන් යුක්ත වූ ඒ පුද්ගලයා හැම මොහොතකම මෙලව යහපත් කරගෙන මෙලව සුවපත් කරගෙන පරලොව සුවපත් කරන වැඩපිළිවෙලකම තමා නිරත වෙලා ඉන්නේ. ඒ වැඩපිළිවෙලක්ම තමයි කරන්නේ. සක්විති රජුරවන්ට රතන 7ක් තියෙනවා. 이르දි 4ක් තියෙනවා. සඳහන් කරනවා මෙලොව වැරදි නොකර මරණයෙන් මත්තේ යමෙක් දෙව්ලොව උපදිනවා නම් ඔහු සක්විති රජුරවන්ට වඩා සැප විඳිනවා කියලා. සක්විති සැපේ එච්චර ලොකු නෑ. මොකද දෙව්ලොව සැපේ ඒ තරම්ම ප්‍රබලයි. දෙවියන්ගේ සැපය. ඉතින් ඒ නිසා සක්විති සැපය භාග්‍යතුන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. ස්වාමීනි පණ්ඩිතයා යන දෙව්ලොව සැපය කොච්චර විතරද කියලා අහන්නේ. ශ්‍රී හස්ත ධාතුවට පොඩි ගල් කැටයක් අරගෙන මහණෙනි සක්විති රජුරුවන්ගේ සක්විති සැපය මේ ගල් කැටේ වගේ නම් මහණෙනි මම සඳහන් කරනවා දෙවියන්ගේ දෙව් සැපේ හිමාල පර්වතේ වගේ කියලා. ඒ තරම් සැපයක් දෙවියන් අතර තියෙනවා. එනම් භාග්‍යතුන් වහන්සේ මොනවද අහලා තියෙන්නේ? මෙලව ජීවත් වෙන මේ සත්වයා පස්පව් දසකුසල් වලින් වැළකීලා ජීවත් වෙනවා නම් ඔහු මරණින් මත්තේ සුගතියේ උපදින කෙනෙක්. ඒ කියන්නේ මැරෙන්න බය නැහැ කියන කෙනෙක්. මරණින් මත්තේ සුගතියේ උපදින කෙනෙක්. එවනම් මරණින් මත්තේ සුගතියේ උපදිනවා නම් යම් කෙනෙක් ඔහුට භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කරනවා. ඔහු ප්‍රාණඝාතයෙන් තොරයි. ඔහු මේ වැරදි කියලා කියන පංච දුෂ්චරිතයෙන්ම තොරයි. ආන් එහෙම පුජ්‍යලියෙකුට බොහොම වේගෙන් දියුණුව හොයාගෙන යන්නත් පුළුවන්.
එහෙම පුජ්‍යලයකට බොහොම වේගෙන් තමන්ගේ යහපත හදාගන්නත් පුළුවන්. එහෙම පුජ්‍යලයකට බොහොම වේගෙන් මෙලව සුභසිද්ධිය කරා ළඟා වෙන්නත් පුළුවන්. ආන් එවන් පුජ්‍යලයකට බොහොම වේගෙන් මෙලව පරලෝ දිනන්නත් පුළුවන්. පණ්ඩිතෙක් වෙන්න වීරිය වඩන එක තමයි කරන්න තියෙන්නේ. බාලයා හැම වෙලාවෙම පන්සිල් කඩනවා. පණ්ඩිතයා නිතරම උත්සුක වෙනවා පන්සිල් රකින්න. බාලයා නිතරම වගේ මහා කුසල් කන්දරාවල් තවත් වෙනම ජීවිතයට එකතු කරනවා. පණ්ඩිතයා බොහෝම සත්පුරුෂ ලීලාවෙන් අනුන්ගේ හිත රිදවන්නේ නැතුව නොඑක ආකාරයෙන් ගුණ පුරනවා. අනුන්ගේ හිත රිදවන්නේ කවදාවත්. හැම වෙලාවෙම තමන් දිහා බලලා අනුන් දිහා බලනවා. තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් අනුන්ට කවදාවත් කතා කරන්නේ නැහැ. තමන්ගේ අඩුව හදාගෙනම තමයි කතා කරන්නේ. ආන් එවන් පාණ්ඩිත්‍ය ලක්ෂණ. දැන් එතකොට බාල පණ්ඩිත සූත්‍ර දේශනාවේ බාලයා කියන්නේ කවුද කියලා දේශනා කළා. පණ්ඩිතයා කියන්නේ කවුද කියලා දේශනා කළා. බාලයා කියන්නේ හිතින් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, කයින් වැරදි කරනවා. ඒ පුජ්‍යලයට කියනවා බාලයා. එයා මරණ මංචකයේ දුක් වෙලා තැවිලා මැරිලා ගිහිල්ලා නිරයවල් වල ඉපදිලා අසීමාන්තික දුක් විඳිනවා. පණ්ඩිතයා කියලා කියන්නේ කයෙන් වැරදි නොකරන, වචනයෙන් වැරදි නොකරන ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක්. හිතින් වැරදි කරන්නේත් නැහැ. එහෙනම් සිතින් කයින් වචනයෙන් වැරදි කරන්නේ නැති පණ්ඩිතයා කවර කවමදාකවත් මැරෙන්න බයත් නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මැරුණාම උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා. ඉතින් පින්නතුනි මෙහි අංශභාගෙත් හැදිලා පිළිකාවත් හැදිලා පිටේ පැත්තක් කුණුත් වෙලා එහෙම ඉන්නවට වඩා හොඳ නැද්ද ඊට වඩා හොඳ තැනක උපදින එක. එතකොට දැන් එයා මැරෙන්න බය නෑනේ. හැබැයි ඒ පණ්ඩිතෙක් නිසා. දැන් ඔය තියෙන ලෙඩ රෝග ටික ඔක්කොමත් හැදිලා. හැබැයි තාම නිට්ටයව සිල් රැකගත්ත දවසක් පේන තෙක් මානෙක නෑ. දැන් එයත් මැරෙන්න බය නැද්ද? එයාට තුවාලවල වේදනාව කොච්චර තිබුණත් එයා මැරෙන්න කැමැති. අන් ඒක නිසා මොකද මැරෙන්න කැමැති? නිරේටයයි කියලා. ඒ රජුරු එක වැරදිකාරයෙක් අල්ලලා උල තියෙනවා. උල තියහම රැට දෙවියෙක් එතෙන්ට එනවා. ඇවිල්ලා කියනවා යාළුවී උඹ ඉන්නේ දිව්‍ය ලෝකෙක. පුදුම වීරියක් දරාගෙන හිටපන් උල ඇතුළට නම් යන්න දෙන්න එපා. උලේ ඉන්න තාක්කල් උඹ දෙවියෙක් වගේ කියලා කියනවා. පහුවදත් එනවා. හැමදාම ඇවිල්ලා කියනවා උලේ ඉන්න. මැරෙන්න නම් එපා. මැරිච්ච ගමම්ම කොහෙද යන්නේ? මැරුණ ගමම්ම උඹ යන්නේ අපායට. එහෙනම් උල උඩට එලා ඉන්න. දැන් ඒකට බාන්නකො නිරා දුක කොච්චර ඇද්ද කියලා. අන්තිමට රජුරවන්ට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නාම රජුරු උලේ ඉන්න මිනිහත් ගලවලා ගන්නවා. ඒ මිනිහා කල්පනා කළා මරණය උඩ ඉඳගෙන දවස් ගාණක් හිටපු මට මරණ වේදනාව දැනුණ තරම්. ඒ ජීවිතේම ගුණ පුරලා රහත් වෙනවා. මට පළවෙනි අවස්ථාව ලැබුණ මරණයෙන් බේරෙන්න දෙවෙනි අවස්ථාවේ මම මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන තමයි පටන් ගත්තේ. ආන්ගේ තරම් බොහොම ගුණවත්ව කටයුතු කරනවා පඬිතියා. එහෙනම් පඬිතියා නිර්භීතව මරණයටපත් වෙනවා. අඥානයා හැම වෙලාවෙම බයි මරණයටපත් වෙනවා. කෙසේ වෙතත් අඥානයා නිරේට යන ප්‍රමාණය වැඩි. පඬිතියා ඊට උසස් ගුණධර්ම නිසා නිරේන් වැළකෙනවා. එහෙනම් අපි කෙටියෙන් කල්පනා කරමු දුර්ලභයි මනුස්ස ජීවිතය. පරම දුර්ලභයිනේ. බාල පඬිත සූත්‍රයේම සඳහන් කළා උදාහරණ. දුර්ලභයි බුද්ධෝත්පාදය. සසර කරගත්ත පිනට යමක් කමක් හරි හම්බ කරගෙන ජීවත් වෙනවා. නමුත් ආයේ කවදා මේ ජීවිතේ හම්බෙයිද දන්නේ නැහැ. ආන් ඒ නිසා දුර්ලභ වූ මනුස්ස ජීවිතයෙන් දුර්ලභ වූ බුද්ධාන්තරයෙන් ලැබිය යුතු උපරිම ප්‍රයෝජනයක් ලබාගෙන මේ සංසාරේ සතර පායට වැටෙන්නේ නැතුව සසරින් අත් මිදිලා සංසාරෙන් ගැලවිලා යන්න කටයුතු කරගන්න ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව හැම කෙනෙකුටම උදා වේවා කියලා ආශිර්වාද කරමු.